අයිබෝන් සුබෝදෑසනක් වේවා ඔබ එක්වන්නේ වීකෙන්ඩ් සන්ෂයින් එක්ක. ජීවිතයේ සමහර අවස්ථාවල දුෂ්කර බාධක අභියෝග අපිට එන්න පුළුවන්. හැබැයි ඒ හැම බාධකයක් ඉස්සරහම ධෛර්යවන්තව නැගිටින්න අපිට පුළුවන් නම් මිනිස්සු විදියට අපි තමයි ශක්තිමත්ව පිරිස බවට පත්වන්නේ. එන හැම අභියෝගයකටම රටක් විදියට, ජාතියක් විදියට, මිනිස්සු විදියට අපි මුහුණ දෙන්න ඕනේ අතිශයින්ම ශක්තිමත්ව. එහෙම වුණොත් අපිට පුළුවන් අපේ මේ පුංචි ශ්‍රී ලංකාව ලෝකයේ ඉහළම තැනකට අරගෙන එන්න. අපි අදත් ආරම්භ කරනවා වීකෙන්ඩ් සන්ෂයින් පත්තරවල විස්තරත් එක්ක බොහෝ තොරතුරු ඔබට අරගෙන එන්නක් බලාපොරොත්තු වෙනවා. මුලින්ම අපි අවධානය යොමු කරනවා දවසේදී ලංකාදීප පුවත්පතට පාස්කු ඉරිදා ප්‍රහාරයට 20ක කණ්ඩායමක් ඉලක්කය කතෝලික පල්ලි හෝටල් කැසිනෝ ප්‍රහාරය අධීර 3කින් සැලසුම් කළේ පානදුරේදී මවුනැල්ලෙන් ඔත්තුකාරයෝ 4ක් විමර්ශන නිලධාරී කොමිසමේදී කියයි කියලා තොරතුරක් වාර්තා කරනවා. මේ පාස්කු ඉරිදා කොමිසමේදී අපි දකිනවා යට ගැසුණු බොහෝ තොරතුරු එළියට එන ආකාරය. මිනිස්සුන්ගේ අහිංසක ජීවිත විශාල ප්‍රමාණයක් පිළිගත් මේ ප්‍රහාරය පිටිපස්සේ වගකිව යුත්තෝ කවුද කියලා හොයාගෙන යනවා. අපි දන්නේ නැහැ හරියටම කවුද කොතනද වැරද්ද සිද්ධ වුණේ කියලා. හැබැයි කොතනක හරි තැනක වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා. අවසානයේ මිනිස්සුන්ගේ අහිංසක ජීවිත වලින් තමයි වන්දි ගෙවන්න සිද්ධ වුණේ මේ පාස්කු ප්‍රහාරයත් එක්ක. ඊළඟට තියෙනවා රඹුක්කන ගම් 7ක් වහයි. කොරෝනා ඇඟලුම් සේවිකාවකගේ පුතා ගම් 4 අතේ ගිහින් කියලත් ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා. කොරෝනා ආස්ථාදිත ඇඟලුම් සේවිකාවක හමුවීමෙන් පසුව රඹුක්කන ප්‍රදේශයේ ගම්මාන 7ක් හුදකලා කළ බව කෑගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය කුමාර් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු බලන්නයි අපි දැන් සූදානම් වන්නේ. එතුමාගේ අදහස් ප්‍රකාශ කිරීමක් දෙන බලලෙමු ඉක්මනට. ඊරියගොල්ල, ඇඹුල්ලඹේ, පිංහේන, ඒ වගේම අලවත්ත සහ බොරළුව යන ප්‍රදේශවල සංචරණයන් తాවකාලිකව අපි අත්හිටුවා තිබෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙන සියලුම ආශ්‍රිතයන් සොයාගෙන අවශ්‍ය නිරෝධායන සඳහා ලක් කිරීමට. ඒත් එක්කම කෑගල්ල දිස්ත්‍රික්කයේ අපිට කොරෝනා රෝගීන් 15 දෙනෙක් වාර්තා වී තිබෙනවා. ඒත් එක්කම 636ක ප්‍රමාණයක් අපි නේවාසිකව නිරෝධායනට ලක් කරලා තිබෙනවා. දැන් මේ කොරෝනා වෛරසයත් එක්ක අපේ රට ලොකු අභියෝගයක ඉන්නේ. අපි පුංචි රටක් විදිහට අපේ සෞඛ්‍ය සේවාවට දරා ගන්න බැරි සීමාවකට ආවොත් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. හැබැයි අපේ රටේ මිනිස්සුට එක හරියට වගකීමෙන් Tamanගේ කටයුතු ටික ඉෂ්ට කරනවා නම් අපිට මේ අභියෝගය පරාජය කරන්න බැරි කමක් නැහැ. අපි දන්නවා ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අපේ සහෝදර කාර්ය මණ්ඩලයේ අපේ මාධ්‍යවේදියෙකුටත් මේ පළවෙනි PCR පරීක්ෂණයෙන් ඔහු තුළ යම්කිසි රෝගී තත්ත්වයක් තිබෙන බවට ප්‍රකාශ කෙරුණා. හැබැයි මේ තත්ත්වය සමාජ මාධ්‍ය ජාලාවල වෙබ් අඩවි වල අපි දැක්කා සමහර විදිහට වැරදි විදිහට පාවිච්චි කරනවා. මාධ්‍ය තිබෙනවා, මාධ්‍ය තිබෙන්නේ පාවිච්චි කරන්න. හැබැයි මිනිස්සුන්ට ඇත්ත තොරතුරු දෙන එක තමයි අපේ වගකීම. අපි දැක්කා සමහර අපේ මිත්‍රයෝ අපිට ඒවල තිබුණ මේ Facebook ආදී සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙච්ච දේවල් අපේ මාධ්‍ය ආයතනය ඇතුලේ අනුසංසුන්කාරී වාතාවරණයක් ඇති වූ බව සමහරු ප්‍රකාශ කරලා තිබ්බා. අපේ සභාපතිතුමා වැඩට ආවේ නැහැ කියලාත් සමහරු ප්‍රකාශ කරලා තිබ්බා. හැබැයි අපි ඇතුළේ හිටපු මිනිස්සු විදිහට අපි දන්නවා මේ මාධ්‍ය නාලිකාව කොයිතරම් වගකීම් සහගතව අපේ රටේ මිනිස්සු වෙනුවෙන් කටයුතු කරාද කියන කාරණාව. ඉතින් ඒ නිසා අපි ඔබට කියනවා අදත් හෙටත් ඉදිරියටත් අපි වගකීම් සහගත මාධ්‍ය නාලිකාවක් විදිහට අපේ වගකීම නොපිරිහෙලා ඔබ වෙනුවෙන් ඉෂ්ට කරනවා අපේ රටේ මිනිස්සුත් පරිස්සම් කරගෙන. හොඳයි අපි නැවතත් අවධානය යොමු කරන්නේ ලංකාදීප පුවත්පතට. ජනපතිට අසීමිත බලය දෙන 20 වගන්ති එපා. බෙංගමුවේ ඇල්ලේ මුරුත්තෙට්ටුවේ හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක් කියලා වාර්තා වනවා. යෝජිත 20 වෙනි සංශෝධනය අත්නෝමතික ලෙස විධායකය මෙහෙවිය හැකි වූත් ව්‍යවස්ථාදායකය සහ අධිකරණය තම අනසකට යටත් කරගත හැකි තරම් මූත් බලයක් සහිත ජනාධිපතිවරයෙකු බිහි කරන බව තමයි ඒ හිමිවරුන් ප්‍රකාශ කරන්නේ. ඊට සංශෝධන ඉදිරිපත් කරන ලෙසත් උන්වහන්සේලා ඉල්ලීමක් කර තිබෙන ප්‍රවෘත්ති තමයි මේ වාර්තා කරන්නේ 20 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්. ඒත් එක්කම බ්‍රැන්ඩික්ස් පොකුරට තවත් 110ක් අලුතින් දැන් ඔක්කොම 1899යි. ඇහැට වෙදකම් ගන්න මිනුවන්ගුරට අරලගන්විල කතට කොරෝනා. IPගේ සැරෙන්ගේ වැඩ තහනම් පූගොඩ පොලිසියේදී තරුණෙකු මෙයා සම්මතයෙන් තිබෙන්නේ. ඇහැට වෙදකම් ගන්න ගිය මිනුවන්ගුරට අරලගන්විල කතට කොරෝනා යන වෙනුත් සඳහන් වෙනවා මේ කොරෝනා වෛරස සම්බන්ධයෙන්. ඒ වගේම 20 21 22 විවාදයට 20 21 22 විවාදයට 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් දෙවැනි වර කියවීමේ විවාදය ලබන 21 සහ 22 යන දිනවලදී පැවැත්වීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයන් ඊ තීරණය කළා කියලායි ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. ඒත් එක්කම රියාජ් බදියුන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. අත්අඩංගුවට ගැනීම වළකන්නේයි රියාජ්ගෙන් පෙත්සම 20 වනදා කැඳවයි. අත්අඩංගුවට ගැනීම වළකන්නේයි රියාජ්ගේ පෙත්සම 20 වනදා කැඳවන්නයි ඉල්ලීමක් කර තිබෙනවා.
ප්‍රියාජ්පතියුදීන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තවාදයෙන් සමග සම්බන්ධතා පැවැත්වුවා කියන කාරණාව සම්බන්ධයෙන් තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒත් එක්කම පෙත්සම විභාග නොකරම ඉවත දමන්නයි කතෝලික සභාවේ සෙත්සරණෙන් පෙත්සමක් කියලත් වාර්තා කරනවා. ඒ තොරතුරුත් එක්ක අපි ඊළඟට යනවා ප්‍රභූවරුන්ට මරණ තර්ජන කිරීමේ නඩුවෙන් පොඩි ලැසියට ඇප කියලා. ජනාධිපතිතුමාට ආරක්ෂක ලේකම්වරයාට සහ මේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට ප්‍රසිද්ධියේ මරණ තර්ජන කිරීම සම්බන්ධයෙන් තමයි මේ පොඩි ලැසියට චෝදනා එල්ල වුණේ. ඉතින් ඔහුට ඇප ලබා දීමට කටයුතු කරලා තිබෙනවා මේ වෙනකොට. එතකම විස්සේ විවාද දින නියමය ආණ්ඩුව විපක්ෂ මතයට ඇහුම්කන් දෙන්නේ නැහැ. විස්සේ විවාද දින නියමය ආණ්ඩුව විපක්ෂ මතයට ඇහුම්කන් දෙන්නේ නැහැ කියලා සමගි ජන බලවේගයෙන් නිවේදනයක් නිකුත් කළා කියන ප්‍රවෘත්තියකුත් වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. එතකම මැනින් වෙළඳ පොලේ කඩ 23ක් වසා වෙළඳුන් 11කට PCR පරීක්ෂණ කියලත් මේ කොරෝනා වෛරස් සම්බන්ධයෙන් තවත් තොරතුරක් වාර්තා කරන්නේ මේ පුවත්පත. ඉතින් මේත් එක්කම බොහෝ තොරතුරු වාර්තා කරන මේ කොරෝනා වෛරසය ප්‍රබල සාධකයක් බවට පත් වෙලා තිබෙනවා මේ වෙනකොට අපේ රටේ. ඉතින් එතකම රටේ තොරතුරුත් එක්ක මේ සියලු දේ ඔබට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. අයවැය විසර්ජන පනත් කෙටුම්පත් දෙකක් 20 වනදා මැති සභයට කියලත් ප්‍රවෘත්තියක් වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. එතකම ආගමන විගමන කාර්යාලවලට පැමිණීම තවදුරටත් නවතයි. මේ ආගමන විගමන කාර්යාලවල සේවාවන් ලබා ගන්න එන ජනතාවට මේ පැමිණීම තවදුරටත් නවතයි කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් වාර්තා කරන්නේ. ඒ වගේම මෝටර රථ ප්‍රවාහන මහජන සේවා 21 වනදා සිට කියලත් ප්‍රවෘත්තියක් වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. හොඳයි අපි සූදානම් වැඩිදුර අදහස් දැක්වීමකට යොමු වන්න මේ වෙලාවේදී. කොරෝනා වෛරස් සම්බන්ධයෙන් මේ වාර්තා වන තොරතුරුත් එක්ක අපි සූදානම් වැඩිදුර අදහස් විමසීමක් දැන් විමසා බලන්න. COVID-19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහල් සංඛ්‍යාව මේ වන විට 21ක් බවට පරිවර්තනය කරලා තියෙනවා. මේ රටේ තව ඇතිවන තත්ත්වයන් එක්ක රෝහල් තුලම ප්‍රතිකාර කිරීම තමයි අපේ බලාපොරොත්තුව. අප දන්නවා බොහෝ රටවල් වල රෝගීන් රෝගී වුණාම ඒ අයට කියනවා විශාල අපහසුාවක් නැත්නම් ඔබේ නිවසේ රැඳී ඉඳලා ඔබ ප්‍රතිකාර ගන්න කියලා COVID-19 රෝගීන්ට. නමුත් රටක් විදියට අපට වගකීමක් තියෙනවා. අපි එසේ කරන්නට කිසිම සූදානාවක් නැහැ. ඊයේ වගේ දවස වෙන විට PCR පරීක්ෂණ 8000ක් පමණ අපේ පරීක්ෂණාගාර තුල කටයුතු කරගෙන යනවා. අපි පරීක්ෂණාගාර විශාල වශයෙන් වැඩි කරගෙන යනවා. රජයක් විදියට අපි විශාල කැපකිරීමක් කරගෙන අද පරීක්ෂණාගාර විශාල වශයෙන් රට තුල වැඩි කරගෙන අද දවසකට ටෙස්ට් 8000ක් කරන්න පුළුවන් මට්ටමකට පරීක්ෂණාගාර අපි ලංකාවේ ඇති කරලා ශක්තිමත් කරලා තියෙනවා. එවගේම මේ පවතින COVID-19 තත්ත්වයත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතාත් අදහස් පළ කිරීමක් කරා අපේ රට ජනතාවට ඒකත් වැදගත් වෙයි. යම් කිසි විදිහකින් රෝගය පොසිටිව් එහෙම නැත්නම් විස බීජ තියෙනවායි කියලා හොයාගත්ත PCR පරීක්ෂණය පොසිටිව් කෙනෙක් හමුන එයාව මේ පොකුරේ මුලට එහෙම නැත්නම් මිනුවන්ගොඩ බැන්ඩික්ස් ආයතනයේ යම් කිසි සම්බන්ධතාවයක් හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩිව විද්‍යාත්මක හේතු පදනම් කරගෙන විශ්වාස කරනවා මේ රෝගය තාමත් සමාජගත වෙලා නැහැ කියලා. දැන් අපි මේ රෝගීන් වාර්තා වීම අසීමිතව ඉහළ යාමක් දකින්නේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැඩි ලෙස විශ්වාස කරනවා මේ පොකුරත් දැඩි උත්සාහයක් දරුවොත් අපිට හොඳින් කළමනාකරණය කරගන්න පුළුවන් කියලා. දැන් ඇතැම් පිරිස් නිරෝධායනය කරන්න අරගෙන යනකොටත් චෝදනා කරනවා රැයට එනවා මෙහෙමයි කියලා. හැබැයි අපේ රටේ සෞඛ්‍ය අංශ සහ ආරක්ෂක අංශ මේ හැමදේම කරන්නේ අපේ රට ආරක්ෂා කරගන්න. මේ වෙලාවේ අපි රට තමයි අංක 1 තබාගෙන කටයුතු කරන්න ඕනේ. ඒ නිසා අපි ඒ සියලු දේ ගැන හිතලා අදහස් තේරුම් අරගෙන එකට එකතු වෙලා රටක් විදිහට මේ අභියෝගයට මුහුණ දෙන්න ඕන කියන කාරණාවත් අපි සිහිපත් කරනවා. ඒත් එක්කම අපි යනවා දිවයින පුවත්පතට. FCID ගැසට් එක නීත්‍යානුකූල නැහැ. රනිල් කොමිසමේදී පිළිගන්නේ කියලායි වාර්තා කරන්නේ දිවයින පුවත්පත. FCID ගැසට් එක නීත්‍යානුකූල නැහැ. රනිල් කොමිසමේදී පිළිගනී. පොලිස් ආඥා පනත අනුව පොලිස්පතිවරයාට අලුතින් පොලිස් කොට්ටාසයක් පිහිටුවීමට බලයක් නැත්නම් පොලිස් මූල්‍ය අපරාධ කොට්ටාසය පිහිටුවීමේ ගැසට් නිවේදනයත් නීත්‍යානුකූල නොවන බව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පරිගැනීම් පිළිබඳ විමසා බලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සඳහන් කරලා තිබෙනවා. මේ දේශපාලන කොමිසමත්
තුලත් දේශපාලන පළිගැනීම් සම්බන්ධයෙන් විවිධාකාර තොරතුරු වාර්තා වෙනවා සහ අනාවරණය වෙනවා. මේ සම්බන්ධයෙන් අපිත් මාධ්‍යයක් විදියට අවධානයෙන් එනවා. මොකද රටේ ජනතාව විදියට අපි අවධානයෙන් සිටිය යුතුයි දේශපාලන පළිගැනීම් සහ පාස්කු ප්‍රහාරය වගේම මේ දේශපාලන පළිගැනීම් ගැනත් අපි අවධානයෙන් සිටිය යුතු නිසා. ඒත් එකම බදියුදීන්ගේ කෝල් එක සජිත්ගෙන් CID පැය 3ක් ප්‍රශ්න කරයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා දිවයින පුවත්පත. සජිත්ගෙන් CID පැය 3ක් ප්‍රශ්න කරයි. සැකකාර හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් සැඟවී සිටමින් පැවැත්වූ බව කියන දුරකථන සංවාදයක් සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය 3ක් තිස්සේ ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා කියලා සඳහන් වෙනවා. මේ රිෂාඩ් බදියුදීන් මහතා අත්අඩංගුවට ගන්න නියෝග නිකුත් කළා තිනවා. තවමත් ඔහුව අත්අඩංගුවට ගන්න හැකියාවක් ලැබිලා නැහැ. පොලිස් කණ්ඩායම් 6ක් තවමත් විමර්ශන සිදු කරනවා. මේ අතරේ ඔහු සැඟවී සිටමින් සජිත් ප්‍රේමදාස මහත්තයාට දුරකථන ඇමතුමක් දුන්න කියලා කාරණාව තමයි මේ මතුවෙන්නේ. ඒත් එක්කම කොරෝනා සම්බන්ධයෙන් තිබෙනවා කැබිනට් හමුවට ගිය මාධ්‍ය වේදිකයකුටත් කොරෝනා දැයි සැක. පළමු PCR පරීක්ෂණයේදී පොසිටිව් වෙයි. බලංගොඩ නිවස සහ වෙළඳසැල් 10ක පිරිස් ස්වයං නිරෝධායනයට රෝසිත් PCR කරගනී කියලා වාර්තා කරනවා. ඒත් එක්කම බ්‍රැන්ඩික්ස් පොකුර 1899 දක්වා නැගී කටුනායක ආසාදිත ගණන 135 දක්වා ඉහළට. රද්දොළුගම පවුල් 11ක් නිරෝධායනයට එවැගේම බෝගස්තව කාන්තාවකටත් කොරෝනා කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා දිවයින පුවත්පත. ඒත් එක්කම මේ පොඩිලැසීට ඇප ලබා දීම සම්බන්ධයෙන් තවත් තොරතුරක් තිබෙනවා. පොඩිලැසී ළඟ පුංචි රූපලාවන්‍යාගාරයක් කියලා ප්‍රවෘත්තියකුත් වාර්තා කරනවා දිවයින පුවත්පතේ. දින 90ක රැඳවුම් නියෝග ක්‍රියාත්මකයි. සතයකට දිනක් CIDA පෙනී සිටීමටත් නියෝග. ඒ කියන්නේ සමහර අය මේ බන්ධනාගාරයේ සිටියදීත් සැප විඳිනවා කියන එක ගැන බොහෝ තොරතුරු පහුගිය කාලේ වාර්තා වුණා. ඊට පස්සේ අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණා. මේ අතරේ මේ පොඩිලැසියට පුංචි රූපලාවන්‍යාගාරයක් තිබුණා කියලා ප්‍රවෘත්තියකුත් මේ දිවයින පුවත්පත වාර්තා කරනවා. ඒ වගේම රිෂාඩ්ගේ පෙත්සම සලකා බැලීම 20 වනදා රිෂාඩ්ගේ පෙත්සම සලකා බැලීම 20 වනදා අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ඇමති වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා විසින් ගොනු කර තිබූ රීට් ආඥා පෙත්සම සලකා බැලීම සඳහා ලබන 20 වෙනිදා කැඳවීමට නියමිතයි කියන ප්‍රවෘත්තිය තමයි වාර්තා වෙන්නේ. ඔහුව අත්අඩංගුවට ගැනීම වළක්වන්න කියලා ඔහු ඉල්ලීමක් කරලා තියෙනවා. රාජ්‍ය දේපල අවභාවිත කිරීම සම්බන්ධයෙන් තමයි මේ රිෂාඩ් බදියුදීන් මහතා ඇතුළු තවත් දෙදෙනෙකුට චෝදනා එල්ල වෙන්නේ. බස් රථවලින් ඡන්දදායකයන් ප්‍රවාහනය කිරීම ඇතුළු චෝදනා කිහිපයක් තියෙනවා. ඉතින් රාජ්‍ය දේපල අවභාවිත කරා නම් දඩුවම් ලැබිය යුතුයි ඕනම කෙනෙක්. ඉතින් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කරන්නේ දිවෙන පුවත්පත. ඒ වගේම මහනුවර ලිෆ්ට් එකක් කඩා වැටි බාසුන් නැහැලා දෙදෙනෙක් මරුට. මහනුවර ලිෆ්ට් එකක් කඩා වැටි බාසුන් නැහැලා දෙදෙනෙක් මරුට. මේ මහනුවර ප්‍රදේශයේ తాවකාලික සෝපානයක් තමයි මේ විදිහට කඩා වැටලා තිබෙන්නේ. රෙදිපිලි අලවිසලක. ඉතින් එහි සේවකයන් දෙදෙනෙක් මෙහිදී ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. ඉදිකිරීම් කටයුතු වලට සහභාගී වුණු මහනුවර ලිෆ්ට් එකක් කඩා වැටි බාසුන් නැහැලා දෙදෙනෙක් මරුට කියන ප්‍රවෘත්තියත් එක්ක දිවෙන පුවත්පත වාර්තා කරන්නේ. අපි සූදානම් කෙටි විරාමයක් අරගෙන තවත් තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්න. සමහර මිනිස්සුන්ට උමනා දේවල් ඕනවටත් වඩා තියෙනවා. තවත් සමහර මිනිස්සුන්ට එදා වේල හම්බ කරගන්නේ කොහොමද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් අපිට පහසුවෙන් යන්න මේ කොළඹවට ඉන්න අපිට පහසුවෙන් යන්න ගමන් යන්න පාරවල් තියෙනවා, ක්‍රීඩාංගන තියෙනවා. හැබැයි ඈත දුෂ්කර ගම්මානවල ඉන්න අපේ මිනිස්සුන්ට සමහර වෙලාවට තමන්ගේ අවම පහසුකම්වත් නැතුව දුක් විඳින මිනිස්සු ඉන්නවා. ඉතින් රටක නායකයෙක් ඒ මිනිස්සු අතරට ගියාම තමයි ඒ නායකයන්ට ඇත්තටම මේ මිනිස්සුන්ගේ දුක මොකක්ද කියලා දැනෙන්නේ. ඒසී කාමරවල ඉන්න මිනිස්සුන්ට ඒක දැනෙන්නේ නැහැ. ඉතින් ජනාධිපතිතුමා පහුගිය දිනවල සංචාරය කළා අපේ රටේ මිනිස්සු අතරට. එතනදී මදුරන් කුලියේ ජනතාව ජනාධිපතිතුමාට තමන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කළා. දරුවෝ තමන්ගේ අඩුපාඩු ඉදිරිපත් කළා ජනාධිපතිතුමාට. ඒ වෙනකොට ඒ වෙලාවෙම ජනාධිපතිතුමා තීරණය කළා ඔවුන්ගේ අඩුපාඩු සකස් කරන්න පියවර ගන්න. මේ වෙනකොට ඒ වැඩ කටයුතු සියල්ල ආරම්භ වෙලා තියෙනවා. අපි ඒ සම්බන්ධයෙන් වන ප්‍රවෘත්තියකටයි දැන් යමු වෙන සූදානම් වෙන්නේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පසුගිය 19 වනදා පුත්තලම දිස්ත්‍රික්කයේ කළ සංචාරයේදී ජනතාව කළ ඉල්ලීම් ඉටු කිරීමට සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැන්වුණා. මදුරන් කුලිය ආදර්ශ විද්‍යාලයේ සිසුන් කළ ඉල්ලීම ජනාධිපතිතුමා යුද හමුදාවේ ඉංජිනේරු බලකායට යොමු කළා. ඒ අනුව දින 18ක් වැනි කෙටි කාලයකදී මදුරන් කුලිය විද්‍යාලයේ ක්‍රීඩාපිටියේ ඉදිකිරීම වලින් 90%ක පමණ වැඩ අවසන් කිරීමට හැකි වී තිබෙනවා. වර්ෂා ජලයට යටවීමෙන් ක්‍රීඩාංගණය සේදී යමින් පැවතුණා. පස් කියූබ් 2200ක් අතුරා එය ගොඩකර විධිමත් කාණු පද්ධතියක් සහිතව සංවර්ධනය කිරීමටයි පියවර ගැනුණේ. ක්‍රීඩාංගණයේ අනාරක්ෂිත ගොඩනැගිල්ල කඩා ඉවත් කරන ලෙසටද ජනාධිපතිතුමා උපදෙස් ලබා දුන්නා. මේ වන විටත් එම ගොඩනැගිල්ල කඩා ඉවත් කර ඇති අතර නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමටයි සැලසුම් කර තිබෙන්නේ.
ජනාධිපතිතුමා ටික දවසකට කලින් මේ අපේ ඉස්කෝලේට ඇවිල්ලා හදිසියේදී ළමයින්ගේ ඉල්ලීම නිසා එතුමා ඉදිරිපත් වෙලා පාසලේ ක්‍රීඩාංගණය හදා දෙන්න ආරම්භ කරා. අපි පොඩි කාලේ මේ පාසලේ ඉන්නවා. මේ පාසලේ මේ විදිහට දියුණු වෙන එකට සතුටුයි. ජනාධිපතිතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ප්‍රදේශීය ජනතාව ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව ජීවනගම කජුවත දක්වා වූ මාර්ගයේ කිලෝමීටර් 4.6ක් වූ කොටස කාපට් අතුරා සංවර්ධනය කරමින් පවතිනවා. ඊට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 100ක්. මදුරන්කුලිය තොඩුවාව සහ කල්පිටිය පුත්තලම මාර්ග යාකරන මාර්ගය අබලන් වීමෙන් ජනතාව ගැටලු රැසකට මුහුණ පා සිටියා. තලවිල ශාන්ත ආනා දේවස්ථානය වෙත පැමිණෙන සංචාරකයන්ටද කෙටි මාර්ගයක් ලෙස මෙම මාර්ගය භාවිත කළ හැකියි. දැන ගන්න තුරාවට මේ ගමට මුකු තොඩුවාවට ජනාධිපති කෙනෙක් ඇවිල්ලා නැහැ. ඒක අපේ ඉතිහාසයේ රන් අකුරෙන් ලියවිය යුතුයි. ඔබතුමාගේ පැමිණීම කොහොම සන්තෝෂයි. ජනාධිපතිතුමා මේ පාර දාලා දුන්නාට එයාට පින් සිද්ධ වෙනවා. ලොකු ව්‍යාපාරික ස්ථානයකනේ නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයේ කල්පිටිය දීවරවරාය මේ හැම දෙයකටම මදුරන්කුලිය තියෙන පාලිවීට ගිහිලා යනවට වඩා ලොකු කිලෝමීටර් ප්‍රමාණයක් අඩු වෙනවා මේ පාරේ යනකොට. ගොඩක් ඉන්නේ ගොවිතැන් කරන කට්ටිය. ඒගොල්ලෝ බඩුවේ විකිනන්න පුළුවන් කල්පිටිය ලේසියෙම යන්න පුළුවන්. කල්පිටිය ඉන්න කට්ටිය මෙතන එන්න පුළුවන්. මොහොඳ රැස්ව බලනකොට කල්පිටිය යන්න පුළුවන්. ඒ වගේම ගොඩාක් තියෙනවා. අපි ජනාධිපතිතුමාට ආය ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ මෙතන ඉන්න මිනිස්සු වෙනුවෙන්. හොඳ ප්‍රමිතියකින් තොරව තමයි පාර හැමදාම අපි දැක්කේ. ඒත් අද කියන්න සන්තෝසයි. අපේ ගරු ජනාධිපතිතුමාගේ පැමිණීමෙන් පසුව මෙම පාර ඉතාමත් නිසියාකාරව හරිම පිළිවෙලට පාර අද වෙනකොට නිමාවට පත් වෙමින් තියෙනවා. ඇත්තටම අපි UNP මගේ ජීවිතේටත් මම වෙලා දියුරලා පොරොන්දු වෙනවා. ඔබතුමා ඉන්නකම් ආයේ කවදාවත් අපේ ඡන්දේ ඔබතුමාට හැර වෙනක් පාක්ෂිකයට ලබා දෙන්නේ නැහැ කියලා අපි පොරොන්දු වෙනවා මේ වෙලාවේ. කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන්කුලිය මහකුඹු කඩවල හරහා ආණිකම දක්වා වූ මාර්ගයේ කිලෝමීටර 9.7ක කොටසක්ද කාපට් අතුරා සංවර්ධනය කරමින් පවතින්නේ ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කිරීමට ගත් පියවරෙහි ප්‍රතිඵලයක් ලෙසයි. ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 250ක්. අනේක වාරයක් දෙක එකතු කර කෝටි වාරයක් පින් ප්‍රාර්ථනා කරනවා අපිට මේ වෙරළ මාර්ගය කාපට් පාරක් ලබා දුන්නට මේ තියෙන මේ සාරවත් පොළොවේ මේ හැදෙන වගාව ජනාධිපතිතුමා ඇවිල්ලා S2කින්ම දැකගත්තා. අපිට සතුටුයි අපේ ප්‍රදේශයට එතුමා ඇවිත් නියෝග කරා මේ පාර ඉක්මනින්ම සාදා දෙන්න කියලා. ජාති ආගම් පක්ෂපාත වේදන මිනිස්සුන්ගේ අවශ්‍යතාවලට. ඒ නිසා මේ දේවල් හරියට ඉෂ්ට කරන එක බලධාරීන්ගේ වගකීමක්. ජනාධිපතිතුමා ආවා උපදෙස් ලබා දුන්නා. එතනින් එහාට බලධාරීන්ගේ වගකීමක් තිබෙනවා මේ ජනතාව දිහා බලලා ඔවුන්ගේ වගකීම ඉෂ්ට කරන්න. මොකද මේ ජනතාවගේ ඡන්දයෙන් තමයි ඔවුන් බලයටපත් වෙන්නේ. ඒ නිසා ඒ ගැන හිතලා කටයුතු කරන්න කියලා සියලුම මහජන නියෝජිතයන්ටත් අපි මේ අවස්ථාවේ සිහිපත් කිරීමක් කරන්න කැමතියි. ඒත් එක්කම අපි යනවා දිනමින පුවත්පතට. නැති බලයක් ආරෝපණය කරගෙන පෝජිත් FCIඩය පිහිටුවා කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා ජනපති කොමිසම හමුවේ රනිල් පිළිගනී. නැති බලයක් ආරෝපණය කරගෙන පෝජිත් FCIඩය පිහිටුවා ජනපති කොමිසම හමුවේ රනිල් පිළිගනී. යහපාලන සමයේදී හිටපු පොලිස්පතිවරයා විසින් තමන්ට නොතිබුණු බලතල උපයෝගී කරගනිමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පිහිටුවා තිබෙන බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන පරිගැනීම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පිළිගත්තා කියලායි ඒ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ. පොලිස් ආඥා පනත අනුව තමන්ට නොමැති බලයක් ආරෝපණය කරමින් ගැසට් නිවේදනයක් මගින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ටාසය පිහිටුවා තිබේ යයි කොමිසම ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් හිටපු අගමැතිවරයා කියා සිටි බව තමයි වාර්තා කරන්නේ මේ පුවතින්. පොලිස් ආඥා පනතට අනුව පොලිස්පතිවරයාට බලය ඇත්තේ පොලිස් නිලධාරීන්ගේ ස්ථානමාරු විනය පරීක්ෂණ වැනි කටයුතු කිරීමට පමණක් බවත් විශේෂ පොලිස් ඒකක පිහිටුවීමට පොලිස්පතිවරයාට පනතෙන් බලයක් ලබා දී නැති බවත් මෙහිදී කොමිසම පෙන්වා දී තිබෙනවා. 2015 ජනවාරි 21 වනදා තමන් ඉදිරිපත් කළ කැබිනට් සංදේශය මගින් දූෂණ විරෝධී කමිටු කාර්යාලයක් පිහිටුවීමට යෝජනා කළ බවත් ඊට අදාළ පොලිස් ඒකකය පොලිසිය මගින් පිහිටුව බවත් මෙහිදී හිටපු අගමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා. තමන් කැබිනට් පත්‍රිකාවක් යොමු කළේ කමිටු කාර්යාලයක් පිහිටුවීමට පමණක් බව කී අගමැතිවරයා පොලිස් ඒකක පිහිටුවීම පොලිසියේ කාර්යයක් බවත් මෙහිදී ප්‍රකාශ කරලා තියෙනවා කියලා තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම අනපනත් ප්‍රකාරව විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවීමට පොලිස්පතිවරයාට බලයක් නැහැ නේද කියලා අහු ප්‍රශ්නයට උත්තර ලබා දීලා තියෙනවා. ඔබ දක්ෂ නීතිඥවරයෙක් එහෙමනම් කොහොමද පොලිස් ආඥා පනතේ 55 වෙනි වගන්තිය අනුව පොලිස් ඒකකයේ පිහිටුවේ කියලා නීතිඥවරයා ප්‍රශ්න කරලා තියෙනවා.
පනතේ බලතල නැත්නම් එසේ පිහිටුවීමට හැකියාවක් නැහැ යනුවෙන් මෙහිදී රනිල් වික්‍රමසිංහ මහතා පිළිතුරු ලබා දුන්නා කියලා තමයි දිනවෙන පුවත්පත වාර්තා කරන්නේ. එතකම 20 ගැන විවාදය 21 22 කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා දිනවෙන පුවත්පත. 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පත පිළිබඳ පාර්ලිමේන්තු විවාදය 21 සහ 22 යන දිනවලදී විවාදයක් ලෙස පැවැත්වීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කරලා තියෙනවා. ඒ අනුව එළඹෙන 21 සහ 22 යන දිනවල පෙරවරු 10:30 සිට හවස 7:30 දක්වා මේ විවාදය පැවැත්වීමට නියමිතයි. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට අදාළව සංශෝධන ඉදිරිපත් කිරීම 22 වෙනිදා සවස් 7:30න් පසුව සිදු කරන අතර එම සංශෝධන ඉදිරිපත් කිරීමෙන් පසුව ඡන්ද විමසීම සිදු කරනවා කියලා තමයි දිනබින පුවත්පත මෙහිදී වාර්තා කරන්නේ. ඒ වගේම පොඩි ලැසියට ඇප ලබා දීමේ සිද්ධියත් වාර්තා කරනවා. මුදලින් ලක්ෂයයි, ශරීර ඇප ලක්ෂ 40යි. ඒ විදිහට තමයි මේ පොඩි ලැසියව අප මත මුදා හැරලා තියෙන්නේ. පාතාලය මර්ධනය කරන්න මේ වෙනකොට පොලිසිය විශේෂ කාර්ය බළකාය විශේෂ මෙහෙවරක් ඉෂ්ට කරමින් එනවා. අපේ අනාගත පරම්පරාව මේ මත්කුඩු වලින් ආරක්ෂා කරගන්න, මේ පාතාලයෙන් ආරක්ෂා කරගන්න විශාල වැඩ කොටසක් ඉටු කරමින් එනවා අපේ රටේ ආරක්ෂක අංශ. ඒ අතරේ මේ කොවිඩ් මර්ධන කටයුත්තට ඔවුන් ස්වකීය දායකත්වය ලබා දෙනවා. මේ වෙලාවේ එය සිහිපත් කළ යුතුයි. මොකද රටක් විදිහට අපිට ඉස්සරහට යන්න මේ දේවල් අතිශයින් වැදගත් වෙනවා. මේ තැන් හැදුවේ නැත්නම් එහෙම අපිට සිද්ධ වෙනවා අපේ අනාගත පරම්පරාව අයාලේ යනවා බලාගෙන ඉන්න. ඒ නිසා එහෙම දෙයක් නොවෙන්න මේ ආරක්ෂක අංශ කටයුතු කරන වැඩපිළිවෙල පිළිබඳව අපි මේ අවස්ථාවේ අගය කරන්න ඕනේ. සජිත් රිෂාඩ් දුරකථන සංවාදය පිළිබඳව CID කරුණු විමසයි. සජිත් රිෂාඩ් දුරකථන සංවාදය පිළිබඳව CID කරුණු විමසයි. ඒ යටතේ වාර්තා කරනවා නීතිපතිවරයාගේ නියෝගයකට අනුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරන රිෂාඩ් බදියුදීන් මහතා සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් කරුණු විමසීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් පිටත් වෙලා ගිහිල්ලා කියලා සඳහන් කරනවා එතුමාගේ නිවස වෙත. එතකම රිෂාඩ්ගේ බිරියගෙන් CID ප්‍රකාශයක් ගන්නේ කියලාත් ප්‍රවෘත්තියක් වාර්තා කරනවා දිනමින පුවත්පතේ. රිෂාඩ්ගේ බිරියගෙන් CID ප්‍රකාශයක් ලබාගෙන තිබෙනවා මේ සම්බන්ධව. හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිඳගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගැනීමට කටයුතු කරලා තිබෙනවා. රිෂාඩ් බදියුදීන් මහතාගේ කොළඹ 7 බෞද්ධාලෝක මාවතේ පිටේ නිවසට පැමිණ තමයි මේ ප්‍රකාශය ලබා ගත්තා කියලා දිනබින පුවත්පත සඳහන් කරන්නේ. එතකම අත්අඩංගුවට නොගන්න අය රියාජ්ගේ පෙත්සම සලකා බැලීම 20 වෙනිදා කියන ප්‍රවෘත්තිය යලිත් වාර්තා කරනවා. ඒ වගේම දෙවැනි වසර සිසුන්ට විභාගයට යන්න එපා කී රුහුණු සරසවි සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම් කරපු ප්‍රවෘත්තියකුත් වාර්තා කරනවා. රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විසින් නැවත දැනුම් දෙනතුරු මානව ශාස්ත්‍ර පීඨයේ සහ සමාජ විද්‍යාපීඨයේ දෙවන වසර සිසුන් දෙදෙනෙකුගේ පන්ති තහනම් කිරීමටයි මෙහිදී කටයුතු කරලා තියෙන්නේ. පවතින තත්ත්වයත් එක්ක වැරදි තොරතුරු මේ සමාජය තුළ පැතිරෙමින් තිබෙනවා. ඉතින් ඒ නිසා මේ තත්ත්වය අවබෝධ කරගෙන වැරදි සමාජගත නොකර, අසත්‍ය සමාජගත නොකර වගකීමෙන් වැඩ කළ යුතු කාලවකවානුවක් මේ තිබෙන. ඒ නිසා සිසුන් විතරක් නෙමෙයි රටේ සමස්ත ජනතාවම මේ වගකීම හිතට අරගෙන කටයුතු කරන්න ඕනේ. ඒ වගේම තිබෙනවා කොරෝනා සෑදුණු මාධ්‍යවේදියා ගැන පරීක්ෂණ නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වන මාධ්‍යවේදියෙකුගේ මාධ්‍යවේදියෙකු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගී වීම සම්බන්ධයෙන් පරීක්ෂණ කටයුතු කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා කියලා තමයි දිනබින පුවත්පත වාර්තා කරන්නේ. එතකම කුමාර් සානුටත් කොරෝනා කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරන අපි දන්නවා අපි ආදරය කරන චරිතයක් ඔහුටත් කොරෝනා වෛරසය වැළඳුණා කියලා තමයි දිනබින පුවත්පත වාර්තා කරන්නේ. ඒත් එක්කම ලක්ෂ 4ක මත්පෙති 3750ක් ලුණාවෙන් අල්ලයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරන අපි සඳහන් කළා මේ මත්කුඩු මත්පෙති සම්බන්ධයෙන් නිරන්තරයෙන් අත්අඩංගු ගැනීම සිද්ධ වෙනවා මේ කාලවකවානුව වෙනකොට. කොතනක හිටියත් මේ වගේ පිරිස් අත්අඩංගුවට අරගෙන නීතිය හමුවට අරගෙන ඇවිල්ලා මේ තැන්වල මුල හොයන එක තමයි. ඒ කියන්නේ පොඩි ජාවාරම්කරුවෝ නෙමෙයි ඉතින් එහාට ගිහිල්ලා මේ තැන්වල හරියම මුල හොයාගන්න එක තමයි අපි හැම කෙනෙක්ගේම වගකීම බවට පත්වන්නේ. සමාජයේ ජනතාවටත් වගකීමක් තිබෙනවා මේට අදාළ කරන තොරතුරු ලබා දෙමින් අපේ සහයෝගය ලබා දෙන්න. කටුනායක අවදානම් තත්වයක ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමේ සභාපති උපුල් රෝහණ මහතා කියනවා කියලා තමයි වාර්තා කරන්නේ දිනබින පුවත්පත. කටුනායක නිදහස් වෙළඳ කලාපයේ අවට මේ වන විට කොවිඩ් රෝගීන් වාර්තා වෙමින් ඇති බවත් එය යම් අවදානම් තත්වයක පවතින බවත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා කියලා තමයි දිනබින පුවත්පතේ ප්‍රවෘත්තියෙන් වාර්තා කරන්නේ. අපි දන්නවා මේ වෙනකොට නිදහස් වෙළඳ කලාපයේ කටයුතු කරගෙන යන්න පුළුවන් ඒ ඔවුන්ගේ අවසර පත්‍රය ඇඳින නීති බලපත්‍රයක් විදිහට පාවිච්චි කරලා නිදහස් වෙළඳ කලාපයේ පිරිසට ඔවුන්ගේ වැඩ කටයුතු කරගෙන යන අවස්ථාව ලබා දීලා තිබෙනවා. නිරෝධ
සහන ඇඳරි නීතිය යටතේ වුවත් මොකද රටක් විදියට අපිට අපේ කටයුතු නවත්තන්න පුළුවන් කමක් නැහැ. අපි ආපස්සට අඩියක් තියන්නේ නැතුව ඉස්සරහට යන්න නම් අපි මේ COVID-19 අභියෝගයට මුහුණ දෙමින් අපේ කටයුතු පවත්වාගෙන යන්න ඕනේ. එහෙම නොවුනොත් ආර්ථික වශයෙන්, දේශපාලනික වශයෙන් අපිට යම්කිසි ආකාරයක පසුබෑමක් ඇති කර ගන්න සිද්ධ වෙනවා. අපි සූදානම් කෙටි විරාමයක් අරගෙන තවත් තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්න. ඔබ නැවතත් වීකෙන්ඩ් සන්ෂයින් සමග අපි නැවතත් අවධානය යොමු කරන්නේ දිනබින පුවත්පතට. ප්‍රවෘත්තියක් වාර්තා වෙනවා ගිනිගත් නැවේ කපිතාන්ට පැන වූ විදෙස්ගත වීමේ තහනම ඉවතට කියලා. ගිනිගත් නැවේ කපිතාන්ට පැන වූ විදෙස්ගත වීමේ තහනම ඉවතට කියන ප්‍රවෘත්තිය ශ්‍රී ලංකා සමුද්‍රයට ආසන්නව ගිනිගැනීමට ලක් වූ MT නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයාට අධිකරණය මගින් පනවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කළා. නිව් ඩයමන්ඩ් නෞකාවේ කපිතාන්වරයා වන ග්‍රීක ජාතික තිරෝස් හිල්යාස් වෙනුවෙන් ඔහුගේ නීතිඥවරුන් මෝසමක් මගින් කරුණු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි මෙම නියෝගය නිකුත් කෙරුණේ. තම සේවාදායකයා කොළඹ මහාධිකරණය හමුවේ අදාළ චෝදනාවලට වරද පිළිගෙන රුපියල් මිලියන 12ක දඩයක් දැනටමත් ගෙවා ඇති බවට කපිතාන්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණ හමුවේ කරුණු දක්වමින් ඔහුට පනවා තිබෙන විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස ඉල්ලා සිටියා. ඒ අනුවයි ඔහුගේ විදේශගත වීමේ තහනම ඉවත් කිරීමට අධිකරණය කටයුතු කළේ. ඒත් එක්කම තවත් ප්‍රවෘත්තියක් වාර්තා කරනවා අපි ආදරය කරන සමහර චරිත අපි අතරින් සමුගෙන යනවා. තවත් එවැනි චරිතයක් අපි අතරින් සමුගෙන ගියා. ඇය තමයි අනුලා බුලත්සිංහල මහත්මිය. අනුලා බුලත්සිංහල දිවි රංග මඩලින් සමුගනී කියන ප්‍රවෘත්තියයි වාර්තා කරන්නේ. ප්‍රවීණ වේදිකා නාට්‍ය, සිනමා, ටෙලිනාට්‍ය, රංගන සහ ගායන ශිල්පිනී අනුලා බුලත්සිංහල මහත්මිය අභාවප්‍රාප්ත වූ පුවතයි වාර්තා කරන්නේ. ඇය ඊයේ පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ප්‍රවීණ ගීපද රචක ලෝෂන් බුලත්සිංහල මහතාගේ දයාබර බිරිඳ ඇය. ඒත් එක්කම මధుර ජවනිකා, නේනගේ සූදුව ආදී අපි ආදරය කරන චරිතවලට ඇය එකතු කළපු බහුමය හැකියාවන් අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. රටක ජනතාව විදියට කලාවට ආදරය කරන පිරිස් විදියට මේ ඇය වෙනුවෙන් අප තබන සටහනක්. 1947 වසරේ සැප්තැම්බර් 21 වනදා උපත ලැබූ අනුලා බුලත්සිංහල මහත්මිය කරුක්කුව සුගතානන්ද මහාවිද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබුවා. නේනාගේ සූදුව, තාරාවෝ ඉගිලෙති, රතු හෙට්ටකාරී ආදී වේදිකා නාට්‍යවලින් සුවිශේෂී දස්කම් හෙබ වූ අනුලා බුලත්සිංහල රතු හෙට්ටකාරී නාට්‍යයේ දීකිරි දීකිරි මෙන්ම විජයරත්න වරකාගොඩ සමග ගැයූ රඟහල දැන් ඇත අඩ අඳුරේ ගීත බෙහෙවින් ජනාදරයට පත් වුණා. දීකිරි දීකිරි ගෙනාවා දීකිරි මිහි පිට කාටා තුන දෙන දීකිරි. සිටු දියණියෝ නිල් දිය යහන ගෝල් මෙන්ම අසන්දිමිත්තා ආදී චිත්‍රපටවලටද ඇය තම දායකත්වය ලබා දී තිබෙනවා. නාට්‍ය වේදියෙකු මෙන්ම රංගන වේදියෙකු වන ලූෂන් බුලත්සිංහලයන්ගේ ආදරණීය බිරිඳ වූ අනුලා බුලත්සිංහල, හර්ෂ බුලත්සිංහල හා ඉන්ද්‍ර චාපා බුලත්සිංහල යන දෙදෙනාගේ මෑණියන්ද වනවා. ඉකුද්දා පැවති රාජ්‍ය නාට්‍යවලදී ජීවිතේ එක්වරක් පමණක් පිදෙන ගෞරව සම්මානයෙන්ද අනුලා බුලත්සිංහල මහත්මිය පිදුම් ලැබුවා. සමහර මිනිස්සු අපේ හදවත්වල හැමදාමත් ජීවත් වෙනවා. මේ අතරේ ප්‍රවීණ මාධ්‍යවේදී වේහැල්ලේ පිතිලක මහතා අප අතරින් සමුගෙන ගියා. එතුමා අපේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ අපේ සහෝදර මාධ්‍යවේදී ජනජීව වේහැල්ල මහතාගේ ආදරණීය පියාණන්. ඉතින් එතුමාවත් අපි මේ අවස්ථාවේ සිහිපත් කරනවා. එතුමාගේ මතකයනොත් හැමදාමත් අපේ හිතවල තිබෙන බවත් මෙහිදී සිහිපත් කරන්න කැමැති. ඒ තොරතුරුත් එක්ක අපි COVID-19 තත්ත්වය සම්බන්ධයෙන් නිරන්තරයෙන් ඔබ දැනුවත් කරන්න කටයුතු කරනවා අපේ ස්වාධීන රූපවාහිනී ප්‍රවෘත්ති තුළින් සහ වැඩසටහන් තුළින්. ඒ සියලු දේ හරහා අපි ඔබට දැනුම් දෙන්නේ රටක් විදිහට අපි එකට එකතු වෙලා මේ අභියෝගය ජයග්‍රහණය කරන්න ඕනේ. ඉතින් ආරක්ෂක අංශ, සෞඛ්‍ය අංශ මේ වෙනුවෙන් උපරිම දායකත්වය ලබා දෙමින් ඉන්න වෙලාවක අපි අවංකව මේ කටයුත්තට අපේ සහයෝගය ලබා දෙන්න ඕනේ කියන කාරණාවත් සිහිපත් කරමින් යුද හමුදාපතිවරයා ඊ දවසේදී දැක්වූ අදහස් වෙතයි දැන් අපි යොමු වෙන සූදානම් වෙන්නේ. ත්‍රිවිධ හමුදාවේ පොලිසිය වගේම මේ සෞඛ්‍ය PHI මහත්තුරු අපිට කියනවා සමහරට රැට ගිහිල්ලා ඇදගෙන එනවා වගේ කතාවල් දැන් පාවිච්චි කරා. ඉතින් මේ හැම දෙයක්ම කරන්නේ අපේ විරෝධා රණවිරුවන් ජනතාව සුරක්ෂිත ස්ථානයකට රැගෙන යන්න මේ කටයුතු කරන්නේ. මම හිතන්නේ හමුදාවේ මේ හා සම්බන්ධ කට්ටියට මේ දවස් ගානකින් හරියට උදියන්න හම්බෙලා දෙන කලා. ඉතින් මේ හැමදේම කරන්නේ ඔබව ආරක්ෂා කරගන්න. මේක වැරදි විදිහට ඉදන්න එපා. සතුරෙක් හැටියට නෙමෙයි. දැන් වෙලා තියෙන මම දැක්කා ඊයේ සමහර ස්ථානවලදී අරන් යන
වෙන එකටත් වරදක් වෙනවා රෑ ආවා කියලා. ඉතින් මේකේ දවල් රෑ එකක් නැහැ. මොකද යම්කිසි පුද්ගලයෙක් වාර්තා වුණොත් හැකි ඉක්මනින් ඔවුන්ව සමාජයෙන් ඉවත් කරන්න තමයි උත්සාහ කරන්නේ. මේක කාරුණිකව තේරුම්ගෙන අපිට සහයෝගය දක්වන්න තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ. කාරුණිකව තේරුම් අරගෙන සහයෝග දක්වන්න කියලා තමයි යුද හමුදාපතිතුමා ඉල්ලීමක් කරන්නේ. දිවාරෑ නොබලා වෙහෙසෙන මිනිස්සුන්ට අපේ සහයෝගය ලබා දීම වැදගත් මේ වෙලාවේදී. ඒ වගේම මරාගෙන මැරෙන බෝම්බකරුවන් 20ක් යොදා ගැනීම සහරාන්ගේ සැලසුම වුණා. පාස්කු කොමිසම හමුවේ අනාවරණය වෙයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් 20 දෙනෙකු යොදා ගැනීමෙන් ප්‍රහාරයක් දියත් කිරීමට සහරන් ඇතුළු කණ්ඩායම සැලසුම් සකස් කර තිබූ බව පාස්කු කොමිසමේදී අනාවරණය වුණා කියලා තමයි දිවයින පුවත්පත වාර්තා කරන්නේ. මේ පාස්කු කොමිසම හමුවේදී නිරන්තරයෙන් තොරතුරු අනාවරණය වෙනවා වගකීම් පැහැර හැරීම සම්බන්ධයෙන්. එකිනෙකාට චෝදනා එල්ල වෙනවා. ඒ අතර හිටපු පොලිස්පතිවරයා සම්බන්ධයෙන්ුත් හිටපු ජනාධිපතිවරයා විවිධාකාර ප්‍රකාශ නිකුත් කළා. ඉතින් මේ සියලු දේ අතරේ රටක් විදිහට අපි බලාගෙන ඉන්නවා පාස්කු කොමිසමේ අවසානය කොතනද තියෙන්නේ. මේ මිනිසුන්ගේ ජීවිතවලට වගකීම් යුක්තව කවුද? ඔවුන්ට ලැබෙන දඬුවම් මොනවද කියලා රටක් විදියට අපි සමස්ත ජනතාව විදියට බලාගෙන ඉන්නවා. කොරෝනා සමග රට ඉදිරියට යනවා නම් සෞඛ්‍ය අංශ ශක්තිමත් කරගත යුතුයි කියලා ප්‍රවෘත්තියක් වාර්තා කරන ටෙල්වින් සිල්වා මහතා කරපු ප්‍රකාශයක් මේ දින වෙන පුවත්පත වාර්තා කරන්නේ. ඔව් කොරෝනාත් එක්ක ඉස්සරහට යන්න නම් සෞඛ්‍ය අංශ අපි ශක්තිමත් කරන්න ඕනේ. ඒත් එක්කම ජනතාව දැනුවත් වෙන්නත් ඕනේ. හැම කෙනෙක්ගේම යුතුයකම හරියට ඉෂ්ට වෙන්නත් ඕනේ. එහෙම වුණොත් අපිට එකතු වෙලා රටක් විදියට ඉස්සරහට යන්න හැකියාව ලැබේවි. මහනුවර වෙළඳසැලක සෝපානය කඩා වැටි දෙදෙනෙක් මරුට කියන ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. මේ తాවකාලික සෝපානයක් අප සඳහන් කරා මේ කඩා වැටි තිබෙන්නේ. ඉතින් ඉදිකිරීම වලට සහභාගී වූ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තිබෙනවා. ඒ වගේම රමුක්කන ගම් 7ක් හුදකලා කරයි කියන ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ගිනිගත් නැවේ කපතාන්ට පැනව උදෙස්ගත වීම තහනම් වීමට කියන ප්‍රවෘත්තියක් වාර්තා කරනවා. ඒත් එක්කම මේ සියලු තොරතුරුත් එක්ක අපි ඔබට තවත් බොහෝ දේ අරගෙන එන්න සූදානම්. මේ වෙනකොට රටේ පවතින තත්ත්වය හමුවේ අපේ වගකීම පිළිබඳව විවිධාකාර අදහස් පළ වෙනවා. විවිධාකාර මාධ්‍ය ඔස්සේ විවිධාකාර තොරතුරු වාර්තා වෙනවා. සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාර දේ හුවමාරු වෙනවා. මේ වෙලාවේ අපි බුද්ධිමත් මේ හැම දෙයක් ගැනම අවධානයෙන් සිටීම වැදගත් බව තමයි කියන්නට තිබෙන්නේ. මොකද අපි ආරක්ෂා වෙනවා වගේම අපේ රටේ ප්‍රතිරූපය මේ ලෝකයේ ඉස්සරහා ආරක්ෂා කර ගැනීමත් ඉතාමත්ම වැදගත් වෙනවා. අපි සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා මේ රෝහල් වෙත පැමිණීම සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරා ගිය දවසේදී අපි ඒ ගැන අදහස් දැක්වීමටයි දැන් යොමු වෙන්න සූදානම් වෙන්නේ. රෝහල් වලට යන එන අයගේ සංඛ්‍යාව පහළම මට්ටමකට පවත්වාගෙන යන්න පුළුවන් නම් මේ රෝගයේ රෝහල් තුලට පැමිණීම අවම කර ගැනීමට ඉවහල් වෙයි කියලා හිතනවා. රෝහලකින් ප්‍රතිකාරයක් ගැනීම හෝ ඒ සම්බන්ධයෙන් කටයුත්තක් කළ යුතුම තියෙන අවස්ථාවක අනිවාර්යයෙන්ම ඒගොල්ලෝ ඇවිල්ලා තමන්ගේ සේවාවන් ප්‍රතිකාර ලබා ගැනීම කළ යුතුයි. රෝහලකින් තමන්ගේ නිවසට මේ රෝගය පැතිරීමත්, මේ නිවසක තිබී රෝහලට මේ රෝගය පැතිරීමත් යන දෙකම වළක්වා ගැනීමට ජනතාවගෙන් අපිට ලොකු සහයක් ලැබෙයි කියලා මං හිතනවා. මේ කොරෝනා වෛරස් උදුරත් එක්ක ක්‍රීඩාව පැත්තකට ගියා ටික කාලයකට. හැබැයි මේ වෙනකොට යම් ප්‍රමාණයකට ක්‍රීඩා කටයුතු ආරම්භ වෙලා තියෙනවා. අපිට ක්‍රීඩා වලින් විදිහට විඳින්නට පුළුවන් තරඟ අපිට දකින්න හැකියාව ලැබෙනවා. ඉතින් මේ ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලිය තොරතුරකට අපි දැන් යොමු වන්නේ දිවයින ක්‍රීඩා අතරේ තිබෙන 2020 ඉන්දිය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට කිංස් 11 පංජාබ් කණ්ඩායම සමත් වුණා. රොයල් චැලෙන්ජ් බැංගලෝර කණ්ඩායම සමග පැවති තරඟයේ කඩලු 8කින් ජය ගනිමින් සිය පරාජයන් වලට තිත තියන්න හැකියාව ලැබුණා කියලා කිංස් 11 පංජාබ් කණ්ඩායමට මේ තොරතුර වාර්තා කරන්නේ. ඔවුන් මීට පෙර සහභාගී වූ පළමු තරඟයේ හැරුණකොට අනෙක් සියලුම තරඟ පරාජයට පත් වෙලා හිටියා. තරඟයේ පළමුවෙන් පන්දුවට පහර දුන් රොයල් චැලෙන්ජ් බැංගලෝර කණ්ඩායම පන්දු වාර 20කදී කඩලු 6ක් දැවී ලකුණු 171ක් වාර්තා කළා. ඒ අනුව ජයග්‍රාහී ඉලක්කයේ හඹාගිය කිංස් 11 පංජාබ් කණ්ඩායම පන්දු වාර 20කදී කඩලු 2ක් පමණක් දැවී ලකුණු 177ක් ලබා ගනිමින් තරඟයේ ජයග්‍රහණය හිමි කරගත්තා. පංජාබ් ඉනම ආරම්භ කළේ KL රාහුල් සහ මායනක අග්‍රවල්. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 78ක සම්බන්ධතාවයක් ඔවුන් එක්කලා පන්දු 25කදී 6 පහර 3ක් සහ 4 පහර 4ක් සමගින් ලකුණු 45ක් වාර්තා කිරීමට අග්‍රවල් සමත් වුණා. ඒ වගේම
අග්‍රවල් චාහල්ගේ පන්දුවක් හමුවේ දැවියද්දී 121 වෙනි 2020 අර්ධ ශතකයට ලකුණු 5ක් පිටුපසින් සිටියා. ක්‍රිස් ගේල් පන්දු 45කදී 6 පහර 5ක් සහ 4 පහරක් සමග ලකුණු 53ක් රැස් කළා. පංජාබ් කණ්ඩායම ජයග්‍රහණය කරගෙන ගිය KL රාහුල් පන්දු 49කදී නොදැවී ලකුණු 61ක් වාර්තා කිරීමට සමත් වුණා. මේ තොරතුරු වාර්තා කරන්නේ දිනමින ක්‍රීඩා අතිරේකය. එවැගේම LPL 2020ට ක්‍රීඩකයන් තෝරන්න අලුත් ක්‍රමයක් කියලා ප්‍රවෘත්තියකුත් වාර්තා කරනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ඩුබායිහි IPG ආයතනය එක්ව සංවිධානය කරනු ලබන ලංකා ප්‍රීමියර් ලීග් හෙවත් LPL 2020 ක්‍රිකට් තරඟාවලියට තරඟවදන කණ්ඩායම් 5 සඳහා ක්‍රීඩකයන් තෝරා ගැනීම වෙන්දේසියකින් තොරව සිදු කරන්න නියමිතව තිබෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. IPL තරඟාවලියට සහභාගී වන ක්‍රීඩකයන්ව කණ්ඩායම් හිමිකරුවන් ඉදිරියේ වෙන්දේසියකදී මිලදී ගැනීම සිදුවත් LPL තරඟාවලියේදී එය වෙනස් ආකාරයකට තෝරනවා කියලා තමයි වාර්තා කරන්නේ. එෙහිදී කණ්ඩායම් හිමිකරුවන්ට අදාළ ක්‍රීඩකයන්ව කුසපත් ඇදීමේ ක්‍රමයකට ලබා ගන්න පුළුවන් කියලා තමයි වාර්තා කරන්නේ. ක්‍රීඩකයන්ගේ වටිනාකම ඔවුන්ගේ දක්ෂතා අනුව කාණ්ඩ කරලා තියෙනවා. එෙහිදී මිල අධිකම ක්‍රීඩකයන් දෙදෙනෙකු ඊට වඩා මිල අඩු ක්‍රීඩකයන් ඊටත් වඩා මිල අඩු ක්‍රීඩකයන් දෙදෙනා බැගින් සම්මුති සකස් කර තිබෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. ඒ අනුව කුසපත් ඇදීමේ ක්‍රමයකට කණ්ඩායම් හිමිකරුවන් 5 දෙනාට අංක 5ක් හිමි වෙනවා. ඒ අනුව පළමු අංකයේ හිමි කණ්ඩායමේ හිමිකරුන්ට පළමු අවස්ථාවත් අංක 5 ලැබුණු කණ්ඩායම් හිමිකරුන්ට දෙවෙනි අවස්ථාවේ පළමු අවස්ථාවත් ක්‍රීඩකයන් ඉලා සිටීමේ අවස්ථාව විදිහට ලැබෙනවා කියලා තමයි දිවයින ක්‍රීඩා අතිරේකයේ තොරතුරු වාර්තා කරන්නේ. එතකම දිනමින ක්‍රීඩා අතිරේකයටයි අපි යන්නේ. එහිත් වාර්තා කරන්නේ මේ ඉන්දියා ප්‍රීමියර් ලීග් තරඟාවලිය සම්බන්ධයෙන් කොයිලාට පංජාබයෙන් ප්‍රහාරයක් කියලා තමයි සිරස්තලය වාර්තා කරන්නේ. IPL ක්‍රිකට් තරඟාවලියේ සිය දෙවන ජයග්‍රහණය වාර්තා කිරීමට කිංස් 11 පංජාබ් පිළ සමත් වෙනවා. තරඟාවලිය 31 වෙනි තරඟයේ ලෙස රොයල් චැලෙන්ජර්ස් බැංගලෝර පිළ සමග සාජාහිදී පැවති මේ තරඟයෙන් පංජාබ් පිළ කඩලු 8ක ජයක් අත්කරගත්තද ඔවුන්ට හිමිව තිබෙන්නේ ප්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානය. මෙවන විට ඔවුන් තරඟ 6ක් පරාජය වෙලා තියෙනවා. විරාට් කොහ්ලිගේ බැංගලෝර පිළට අයත් වූ තෙවැනි පරාජය මෙය. කෙසේ වෙතත් තරඟ 8කින් 5ක් ජයගත් ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ 3 වන ස්ථානයේ පසු වෙනවා. අපි සූදානම් කෙටි විරාමයක් අරගෙන තවත් තොරතුරු ඔබත් එක්ක බෙදා ගන්න. ඔබ නැවතත් වීකෙන්ඩ් සන්ෂයින් සමග එකතු වන්නේ දිවෙන පුවත්පතේ ඇතුල් පිටු කිහිපයකට අවධානය යොමු කරනවා අපි. දේශබන්දු තෙන්නකෝන් වගේ රඟපෑ සැකකරු රිමාන්ඩ් කියලා ප්‍රවෘත්තියක් වාර්තා වනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ලෙස රංගනයේ යෙදෙමින් පොලිස් නිලධාරීන්ට දුරකථනයෙන් තර්ජනය කිරීම, රැකියා ලබා දෙන බව කියමින් වංචා කිරීම ඇතුළු නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට මෙම සැකකරු ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර තිබෙනවා. රාගම ප්‍රදේශීය පදිංචිකරුවෙක් බව කියන මෙම සැකකරු පුද්ගලයන් කිහිප දෙනෙකුටම දුරකථනයෙන් කතා කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් බව කියමින් විවිධ පුද්ගලයන්ට රැකියා අවස්ථා ලබා ගැනීමට උත්සාහ කරලා තියෙනවා. අවස්ථා ලබා දෙන බවට කියමින් තමන්ගේ වංචා සහගත කටයුතු වලට පොළඹවා ගන්න උත්සාහ කරලා තියෙනවා. එසේ දුරකථන ඇමතුමක් ලැබුණු ව්‍යාපාරිකයෙකු මේ පුද්ගලයා සම්බන්ධයෙන් සැකකර ඒ පිළිබඳව කොල්ලුපිටිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා. ඒ අනුව තමයි ඔහුව අත්අඩංගුවට ගැනීමට කටයුතු කරලා තිබෙන්නේ. ඒ වගේම උසස් පෙළ විභාගයේ කිසිම වෙනසක් නැහැ කියන ප්‍රවෘත්තියකුත් වාර්තා කරනවා දිවයින පුවත්පතේ ඇතුළු පිටුවක. අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ කිසිදු වෙනසක් සිදු කිරීමට බලාපොරොත්තු නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරනවා. රට තුළ මේ වන විට පවත්නා කොවිඩ් තත්ත්වය හමුවේ දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරමින් මේ මාස 12 වෙනිදා ආරම්භ කළ අපොස උසස් පෙළ විභාගය මේ දක්වා සාර්ථකව පවත්වාගෙන යාමට හැකි වූ බව අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ප්‍රකාශ කරලා තිබෙනවා. ඒකෙම මින් ඉදිරියටත් එනම් නොවැම්බර් 6 වෙනිදාත් එක් අපොස උසස් පෙළ විභාගයේ ඒ අයුරින්ම පවත්වන බවත් අධ්‍යාපන ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කරලා තියෙනවා. COVID-19 තත්ත්වයේ හේතුවෙන් ඇඳිරි නීතිය පවත්නා පොලිස් බල ප්‍රදේශවල විභාග මධ්‍යස්ථානවල රාජකාරී කටයුතු නිරතව සිටින ගුරුවරුන්ට මුහුණ පෑමට සිදුව ඇති ප්‍රවාහන අපහසුතා සම්බන්ධ ඉල්ලීම් සැලකිල්ලට ගනිමින් රජය භාණ්ඩාගාරය සමග සාකච්ඡා කර සහනයක් සැලසීමට බලාපොරොත්තු වන බවද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ප්‍රකාශ කළා කියලා තමයි එම ප්‍රවෘත්තියෙන් වාර්තා කරන්නේ. ඒත් එක්කම එළවලු පළතුරු සහ බිත්තර ගමෙන්ම සපුර ගන්න සැලසුම් කියලත් ප්‍රවෘත්තියක් වාර්තා වනවා. එළවලු පළතුරු සහ බිත්තර අවශ්‍යතාව ප්‍රාදේශීයව සපුරා ගැනීමේ වැඩපිළිවෙලක් රජය මගින් ආරම්භ කර තිබෙනවා. අඩු ආදායම්ලාභී පවුල් නගා සිටීමේ එක් පියවරක් වශයෙන් නිවාස ආශ්‍රිතව එළවලු සහ පළතුරු වගා කිරීම සහ ගෘහස්ත කුකුළු පාලනයෙන් බිත්තර අවශ්‍යතාව සපුරා ගැනීමට මෙසේ සැලසුම් කර තිබෙන බව ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරලා තියෙනවා කියලා තමයි දිවෙන පුවත්පත වාර්තා කරන්නේ. අපි දැන් සූදානම් වෙන්නේ කාටුන් වෙත අවධානය යොමු කරන්න. අද දවසේ අපිට දකින්න ලැබෙන කාටුන් වෙතටයි අපි දැන් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ.
අංජනගේ කාටුනයටයි අපි යොමු වන්නේ දිනමෙන පුවත්පතේ. පූජිත් පෙරහැරවල් වල නටලා සංගීතවල සින්දු කියලා. ඉතින් කොහෙද ඩියුටි කරන්න වෙලාවක් කියලා ප්‍රශ්න කරනවා අංජන. පූජිත් පෙරහැරවල නටලා සංගීතවල සින්දු කියලා. ඉතින් කොහෙද එයාට සින්දු කියන්න වෙලාවක් කියලා සඳහන් කරලා තියෙනවා. අපි මීළඟ කාටුනයටයි යොමු වන්නට බලාපොරොත්තු වෙන්නේ. මීළඟ කාටුනය හොඳ අපි සූදානම් මීළඟ කාටුනට මීළඟට යොමු වන්න. ඒ අතරේ අපි සිහිපත් කරනවා ඔබට ඔන්න මං අල්ලන්න එනවා දැන් ඔට්ටුයි දෝ කියලා පොලිසිය අහනවා. රිෂාඩ් මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා උඩට වෙලා. ඔන්න මං අල්ලන්න එනවා දැන් ඔට්ටුයි දෝ කියලා පොලිසියෙන් අහනවා කියලා තමයි වාර්තා වෙන්නේ දිනමෙන පුවත්පතේ මේ කාටුනය අංජන ඉන්ද්‍රජිත්ගේ. මීළඟට අපි යනවා ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත කියන කාටුනයට. මෛත්‍රීගේ අස්සනෙන් තොරව කොළ මෛත්‍රීගේ අස්සන් හොරට ගහලා කියන්නේ බං කියලා එක්කෙනෙක් අහනවා. මරණය දණ්ඩනය නියම වෙච්ච එකාව නිදහස් කළෙත් කවුරු හරි අස්සනක් හොරට ගහලා වෙන්න බැරිද සර් කියලා ඔන්න මහජනතාව ප්‍රශ්න කරනවා. අපි සූදානම් කෙටි විරාමයක් අරගෙන තවත් කාටුන් ටිකක් ඔබට අරගෙන නැවතත් වීකෙන්ඩ් සන්ෂයින් එක දිල්රුගේ සීපද වෙතටයි අපි දැන් යමු වන්නේ. හොරෙන් ගෙනත් තාප්පයට උඩින් දමා තියාතාල් හිරේට දුර කතන ගන්න හරි හරියට නැටුවේ බාල්. කොරෝනා හින්දා ඕන්න ටිකක් විතර වෙලා කූල් හිරේ අයට දැන් නොමිලෙම ගෙදරට ගත හැකිලු කෝල්. බන්ධනාගාරයේ රැඳවුවන්ට නොමිලේ දුරකථන ඇමතුම් ලබා ගන්න පහසුකම් සලසා දීලා තියෙනවා. ඒ ගැන තමයි ඒ කාටුනය. ෆේක්බුක් එකට අපි යන ජයරත්න වික්‍රමසිංහගේ ඇමති මහින්ද අමරවීර කියනවා පරිසරය විනාශ කරන අය ගැන කාර්යාල දුරකථන වලට වගේම එයාගේ ජංගම දුරකථනයටත් දැනුම් දෙන්න කියලා. එතකොට කෙනෙක් කියනවා යකඩෝ එච්චරටම දැන් පරිසරය විනාශ වෙනවා එහෙනම් කියලා. ඒ කියන්නේ එච්චරටම දැන් පරිසරය විනාශ වෙනවද කියලා ජනතාව ප්‍රශ්න කරනවා. මීළඟට අපි යන්නේ දිවයින පුවත්පතේ කාටුනයට. ඉදිරිපස ඉන්නවා පොලිස් නිලධාරියෙක් මාධ්‍යට ප්‍රකාශ කරනවා. ඔහුගේ පසුපස ස්වරූපය ඔන්න දකින්න හැකියාව ලැබෙනවා. තම තමන්ගේ හිත්වල තියෙන විදිහට තේරුම් ගන්න පුළුවන් මේ කාටුනය. බොහොම අපූර්වට. ඊළඟට අපි යනවා උදය විමලසිරිගේ පුරසාරං කාටුනයට. රිෂාඩ්ව පොලිසියට තාම අල්ලගන්න බැරි වෙලාද පුරන් කියලා කෙනෙක් ප්‍රශ්න කරනවා. එතකොට කියනවා අල්ලන්න දෙයක් නැහැ. ඉස්පිරිතාලකින් මතුවේවි කියලා. සමාජයේ බොහෝ වෙලාවට සිද්ධ වෙන දෙයක් ගැන බොහොම අපූර්ව ප්‍රහසනයක් ඉදිරිපත් කළා තියෙනවා. චමෝත් පත්මශ්‍රීගේ ශ්‍රී සමයං කාටුනයටයි ඊළඟට අපි යන්නේ. මොනවද හොයන්නේ? අර කළුවරේ වැටුණා අපලට දාපු සුරේ. ඉතින් මෙතන හොයන්නේ මොකද? එතන කට්ට කළුවරයිනේ. ඕකත් හරියට අපේ පොලිසිය වැරදි කරපු VIP ලව හොයනවා වගේනේ කියලා කියනවා. ඒ කියන්නේ වැටලා තියෙන්නේ වෙන තැනක හොයන්නේ තවත් තැනක කියලා තමයි ඒ කාටුනයෙන් දක්වන්නේ. රිෂාඩ් අල්ලන්න පොලිස් කණ්ඩායම් 6ක් යවුවලු බං. සෑර් සරදියෙල් අල්ලන්න කොච්චර යවුවද කියලා කියනවා. ඒ කියන්නේ පංකජ රුවින්දගේ සරදම් කාටුනේ එහෙම කියන්නේ. පංකජ කියන්නේ සරදියෙල්ව අල්ලන්න කොච්චර යවුවද කියලා. ඒ කියන්නේ රිෂාඩ්ව අල්ලගන්න බැරි වෙයිද කියලා වගේ එකක් කියනවා. අත්සන් කරන්න කලින් හැම ලියුමක්ම කියවලා අත්සන් කළා නම් ඔබතුමා ඔය කරදරේ වැටෙන්නේ නැහැනේ කියලා කෙනෙක් ඇමතුමට කියනවා. උඹලා නම් කියයි යකෝ මුළු අවුරුදු 5ටම මම ලංකාවේ හිටියේ දවස් කීයද? ඔක්කොම කියවන්න වෙලාවක් තිබුණාද කියලා ඇමතිතුමා ප්‍රශ්න කරනවා. ඒ වගේම දාස හපුවානගේ සුවාරිස් කාටුනේට අපි ඊළඟට යන්නේ. රිෂාඩ් ගැන CID බිරිඳගෙන් අහලා කියලා කෙනෙක් කියනකොට ජනතාව කියනවා ඕකත් හොරාගේ අම්මගෙන් පේන ඇහුවා වගේද සර් කියලා ප්‍රශ්න කරනවා. ජනතාවට තිබෙන ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. තිස්ස හේවාවිස්සගේ හිනා වැස්ස කාටුනේ ඊළඟට බඩු මිල එන වගේම බොහෝ දේවල් මිනිස්සුන්ට එනවා. කොරෝනාව, ඩෙන්ගු, ගැසට්ටුව ඒ අතරේ ඒ සියලු තොරතුරු අතරේ ගැසට්ටුවකුත් ඔන්න ජනතාවට ආව කියලා තමයි තිස්ස හේවාවිස්සගේ හිනා වැස්සෙන් අපිට කියන්නේ. ඊළඟට අපි ලංකාදීපේ දාසකේ කාටුනේටයි යන්නේ. පොලිසිය ප්‍රමාණවත් නැති තොණ්ඩුවක් අරගෙන රිෂාඩ් මහත්තයා වගේ කෙනෙක් ඉන්නවා. එයාට දාන්න උත්සාහ කරනවද කියලා ප්‍රශ්නයක් මේ කාටුනේ බැලුවම අපිට තේරෙනවා ප්‍රමාණවත් නොවන එකක්. හොඳයි. මේ විදිහට තමයි අද දවසේ කාටුන් තොරතුරු වාර්තා වෙන්නේ. ඊළඟ කාටුන. හොඳයි. ඒ තොරතුරුත් එක්ක අපි වීකෙන්ඩ් සන්ෂයින්
හෙට දවසේදීත් ඔබට එකතු වෙන්න හැකියාව තිබෙනවා. අපි අදට සමුගන්නවා. එhmenan අපි හෙට දවසේදීත් මොන කෙනෙක් බලාපොරොත්තු වෙන්න අදට සමුගන්නවා. සුබ දවසක් ඔබට.